අයිබෝන් දෙ පුතේ අපේ ගිය සතියේ නවත්තපු තැන ඉඳන් පන්ති ආරම්භ කරමු. අපි ගිය සතියේ මුද්‍රණ යන්ත්‍රයට තියෙන නතර කරේ මම චුට්ටක් මෙතෙක් කල් කරපු කොටස වලට පැහැදිලි කරලා ඉන්නම්. හරි. මම මෙතෙක් කල් කරේ මේ වෙනකොට අපි කරේ ප්‍රතිදානුපාංග ගැන. හරිද? ප්‍රතිදානුපාංග ගත්තාම ප්‍රධාන වශයෙන් මොකද්ද ප්‍රතිදානය කරන්නේ? ප්‍රතිදානය කියන්නේ මොකද්ද? පරිගණකය තුල අපි සකස් කරනවානේ. එතකොට පරිගණකය තුල සකස් කරන ලද තොරතුරු පිටතට ලබා දීම සඳහා පරිගණකය තුල සකස් කරන ලද තොරතුරු පිටතට ලබා දීම සඳහා භාවිතා කරන උපකරණ වලට කියනවා මොනවා කියලාද? කියන්න මොනවද? ප්‍රතිදානුපාංග. එතකොට ප්‍රතිදානය කියන එක ප්‍රධාන වශයෙන් ආකාර තුනක් යටතින් අපි හඳුනා ගන්නවා. එකක් තමයි soft copy. අපි සිංහලෙන් කියනවා මෘදු පිටපත්. එකක් තමයි මොකද්ද? soft copy. අපි සිංහලෙන් කියනවා මෘදු පිටපත්. හරිද? අනිත් එක පුතේ hard copy. අපි කියනවා දෘಢ පිටපත් කියලා. ඊට පස්සේ පුතේ අවසාන එක sound අපි කියනවා මොකක්ද අපි කියන්නේ? ශබ්දය කියලා අපි එයාට කියනවා. හොඳයි ශබ්දය. හරිද? එතකොට මෘදු පිටපත් කියන්නේ මොකද්ද? මෘදු පිටපත් කියලා කියන්නේ පුතේ ස්පර්ශ කරන්න බෑ. තිරය මත විතරක් නා. soft copy කියලා කියන්නේ ස්පර්ශ කරන්න බෑ තිරය මත විතරයි. soft copy යටතින් අපි කතා කරා මොනවද? පරිගණක තිරය සහ කම්පියුටර් මොනිටර් එක සහ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක ගැන. එතකොට පුතේ මොනිටර් ප්‍රධාන වශයෙන් වර්ග තුනයි මොනවද? CRT, LCD, LED. ඊට පස්සේ අපි hard copy වලට ආවා. hard copy කියන්නේ පුතේ දෘಢ පිටපත්. ඒ යටතින් අපි කතා කරා printers ගැන. මුද්‍රණ යන්ත්‍ර. ප්‍රධාන වශයෙන් මුද්‍රණ යන්ත්‍ර ආකාර දෙකකට බෙදුවා. මොනවද මේ ආකාර දෙක? මොනවද මේ ආකාර දෙක? එකක් තමයි impact printers. Impact means සංඝට්ටන මුද්‍රණ යන්ත්‍ර. හරිද? සංඝට්ටන මුද්‍රණ යන්ත්‍ර. impact printers. අනිත් එක පුතේ සංඝට්ටන නොවන. ඒ කියන්නේ non impact printers. Impact printers and non impact printers. පුතේ මොකද්ද සංඝට්ටන මුද්‍රණ යන්ත්‍ර කියන්නේ? මම මේ ගිය සතියේ කරපු ටික පැහැදිලි කරන්නේ. අද මාතෘකාවට එන්න. පුතේ සංඝට්ටන මුද්‍රණ යන්ත්‍ර කියලා කියන්නේ මුද්‍රණ ක්‍රියාවලියේදී හරිද? මුද්‍රණ ක්‍රියාවලියේදී මුද්‍රකයේ හිස සහ කඩදාසිය අතර
ගැටීමක් සිද්ධ වෙනවා නම් අපි ඒවට කියනවා මොනවා කියලාද? සංඝට්ටන මුද්‍රණ යන්ත්‍ර. මුද්‍රණ ක්‍රියාවලියේදී මුද්‍රකයේ හිස සහ කඩදාසිය අතර ගැටීමක් සිද්ධ වෙනවා නම් අපි ඒවට කියනවා සංඝට්ටන මුද්‍රණ යන්ත්‍ර කියලා. මුද්‍රණ ක්‍රියාවලියේදී පුතේ මුද්‍රකයේ හිස සහ කඩදාසිය අතර ගැටීමකින් තොරව මුද්‍රණය වෙනවා නම් අපි කියනවා සංඝට්ටන නොවන මුද්‍රණ යන්ත්‍ර. අපි ඉම්පැක්ට් ප්‍රින්ටර්ස් යටතින් කතා කරා dot matrix printer ඊට පස්සේ line printer මේ ගැන අපි කතා කරලා ඉවර කරා. non impact යටතේ අපි කතා කරා පුතේ මොකද්ද? ඉස්සෙල්ලාම laser printer ඊට පස්සේ මොකද්ද? inkjet printer ඊට පස්සේ thermal printer ඒ ටික කතා කරා. අද අපිට කතා කරන්න තියෙන ප්ලටර් කියන උපකරණය ඉදා මොකද්ද පුතේ ප්ලටර් එකක් කියන්නේ? ඔයාලා දැකලා තියෙනව නේද house planning නිවාසයක් හදනකොට අපි නිවාසයට සැලසුමක් හදනවානේ. ගෙදර සැලැස්ම කියලා කියන්නේ house planning එක. මෙන්න මේ house planning මුද්‍රණය කර ගැනීම සඳහා අපි මේ ලකුණුකරණය එහෙම නැත්නම් ප්ලටර් PLOTTER මේ ප්ලටර් කියන උපකරණය භාවිතා කරනවා. PLOTTER ප්ලටර් කියන උපකරණය. අද අපි කතා කරනවා ලකුණුකරණය ගැන ප්ලටර් කියන එක ගැන. ගිය සතියේ රෙකෝඩින් එක දැන් මේ මාසෙම උගන්වපු ටික මම දැන් අපි අදින් මං හිතන්නේ අද සතියේ මේ මාස ඉවරයිද 27 ඉවරයි නේද? එතකොට මේ මාසෙම උගන්වපු ටික මම ඔයාලට වෙනම link එකකින් යවන්නම්. ඒ කියන්නේ 6 13 20 27 කියන උගන්වපු ටික. ඊට පස්සේ අද දිනේ රා 9ට පේපර් ක්ලාස් එක තියෙනවා. කාලගුණය අවුල් වුණොත් මම මැසේජ් එකක් දාන්න. අද අපි පාන්දර පන්තියක් කරගන්න පුළුවන් වුණා. පාන්දර පන්ති වලත් මෙතෙක් කරපු ටික මම ඔයාලට එක link එකකින් දාන්න. අද එනම් අපි කතා කරමු මොකක් ගැනද? ලකුණුකරණය ප්ලටර්. පුතේ ජූනි 11 සෙමිනාර් එකක් තියෙනවා. ඔයාලා යාළුවෝ ඔක්කොම දැනුවත් කරන්න ෆ්‍රී කරන්නේ. අලුත් වෙන අයට එන්න පුළුවන්. ඔයාලගේ 4 වෙනි පාඩමට අදාළ සෙමිනාර් එකක්. ආන්දර පන්තියේ තිබ්බ link එක ඊයේ රෑ ඉඳන් දැම්මද? ලකුණුකරණය. මේ තියෙන පුතේ ලකුණුකරණය house planning වලට තමයි ගොඩක් අපි මෙයාව භාවිතා කරන්නේ. හරිද? ලියන්න දරුවක් දාලා පරිගණ ලකුණුකරණය යටතේ අපි අවසානයේ මෙතනින් නැවතුවේ ලකුණුකරණය යටතේ ලියන්න පරිගණක ආශ්‍රිත සැලසුම් නිර්මාණය කිරීම සඳහා පරිගණක ආශ්‍රිත සැලසුම් නිර්මාණකරණය සඳහා පරිගණක ආශ්‍රිත සැලසුම්කරණය නිර්මාණකරණය සිදු කිරීම සඳහා කොමාවක් දාලා පුතේ මුද්‍රණ කටයුතු වලදී මෙම උපකරණය
යොදා ගනු ලබයි. හොඳයි පුතේ බලන්න මෙයාව මේකෙන් අපිට මනා ලෙස පැහැදිලි වෙනවා. මෙතන යන්නේ පෑනක් එහා මෙහා යනවා. ඒ පෑනේ මගින් තමයි ඒ කියන්නේ ඇත්තටම හෙඩ් එකක් ඒක. පරිගණකයෙන් දෙන්න data වලට අනුව එයා මුද්‍රණය වෙනවා. මේ තමයි පුතේ ප්ලටර් එක. බහුල ලෙස යොදා ගන්නව නගර සැලසුම්, නිවාස සැලසුම් වගේ දේවල් මුද්‍රණය සිදු කිරීම සඳහා. හොඳයි. එතකොට ප්ලටර් එක අපි මෙතනින් ඉවරයි කතා කරලා. ඊට පස්සේ පුතේ අපි කතා කරන්න යනවා දැන් ප්‍රතිදාන අවුට්පුට් ඩිවයිස් යටතෙන් අපි ඉස්සෙල්ලාම කතා කරා මොනවද? මෘදු පිටපත්, දෘඪ පිටපත් සහ ශබ්ද. නේද? මෙන්න මේ තුන් දෙනානේ. මෙන්න මේ තුන් දෙනාගෙන් soft copy කියන එක සම්පූර්ණ කතා කරලා ඉවරයි. දෘঢ় පිටපත් hard copy කියන එකත් සම්පූර්ණයෙන් කතා කරලා ඉවරයි. දැන් අපි කතා කරන්න යන්නේ sound එක ගැන, ශබ්දය ගැන. ඒ කියන්නේ පුතේ කනට ඇහෙන විදිහට ප්‍රතිදාන ලබා දීම sound එක මගින් ඒ කියන්නේ අපිට ශබ්දයෙන් අපේ කන මගින් පුතේ කන උපයෝගී කරගෙන සවන් දීමට හැකියාව තියෙනවා. ඒ කියන්නේ ශබ්ද ලෙස දත්ත ප්‍රතිදානය කිරීම මේ sound තුළදී සිද්ධ වෙනවා. දාගන්න මාතෘකාව sound ශබ්ද. එතකොට output device උත් ඉවරයි. sound ශබ්ද. රිවිෂන් ක්ලාස් එකේ රෙකෝඩ් එක හරි හවස 5 වෙනිදා දාන්නම් ඈ. sound ශබ්ද. මාතෘකාව තමයි පුතේ ශබ්ද. ලැම්තරවත් දාලා ශබ්දය ප්‍රතිදානය කරනු ලබන උපකරණ ශබ්දය ප්‍රතිදානය කරනු ලබන උපකරණ ස්පීකර්ස් ලෙස හඳුන්වනු ලබයි. ශබ්දය ප්‍රතිදානය කරනු ලබන උපකරණ ස්පීකර්ස් ලෙස හඳුන්වනු ලබයි.
හොඳයි පුතේ. අපි ඊට පස්සේ කතා කරනවා දැන් ස්පීකර්ස් ගැන කතා කරලා ඉවරයි. හරිද? අපි ඊගාවට කතා කරනවා පුතේ මධ්‍ය සැකසුම් ඒකකය ගැන. CPU එක ගැන. CPU එක අපි පාන්දර පන්ති වලට ඔයා ආවනම් අපි මේ ගැන මුලදී කතා කරා. නමුත් රිවිෂන් පන්තියේ කරාට මේ පන්තියේ තාපහුව කරනවා. ඒ වගේම පුතේ ජූනි මාසයේ සිට ඔයාට මතකද මම අලුත් වැඩපිළිවෙලක් දැම්මා. දැන් අපේ පන්ති වල තිබ්බ ලොකු දුර්වලතාවයක් තමයි ඉංග්‍රීසි මීඩියම් වෙනම ක්ලාස් එකක් තිබ්බේ නැහැ. හරිද? නිකන් ඒ ඉංග්‍රීසි මීඩියම් ළමයින්වත් මේකට අරගෙන මේ නෝට් එක විතරක් දීලා එහෙම එකක් නේ තිබ්බේ. නමුත් දැඩි ඉල්ලීම මත ළමයින්ගේ මම වෙනම ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් ටයිම් ටේබල් එකක් හැදුවා. 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වාම ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් තියෙනවා. හරිද? වෙනමම කරන්නේ ඔයාගේ යාළුවෝ ඉන්නවනම් දැනුවත් කිරීම සිද්ධ කරන්න. මම අද රෑ හෙට උදේ වෙනකොට පුතේ කාලසටහන නිකුත් කිරීම සිද්ධ කරනවා. හොඳයි. දාගන්න ඊගා මාතෘකාව Central Processing Unit මධ්‍ය සැකසුම් ඒකකය CPU. Hi there, this is Ranjit from Tech2Maths.com, and in this video we're going to install පුතේ මේක බලන්න. the processor on this motherboard. මේ තියෙන්නේ CPU එකක්. මෙන්න මේ මම රතු පාටින් ලකුණු කරන තැනට තමයි CPU එක පරිගණකය තුළට සම්බන්ධ කරන්නේ. මෙන්න මේ ස්ථානයට තමයි RAM එක සම්බන්ධ කරන්නේ. අපි ඒක hardware කොටසෙදි කරමු. And the general thing before attempting to do something like this is that you notice this is the motherboard, and the thing that you have to keep in mind is any static electricity that you might have built up should be dissipated before even you touch the motherboard, because it can damage. අනිත් එක පුතේ CPU එක හඳුනා ගන්න හරිය ලේසි. මේ CPU එක කියන්නේ අධික ලෙස රත් වෙන උපකරණයක්. හරිද? එතකොට මෙයාගේ මේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා වෙනමම කූලින් ෆෑන් එකක් යොදා ගන්නවා. මේ ඔයාට පේන්නේ ඒ අපි යොදා ගන්න කූලින් ෆෑන් එක. එතකොට මේ කූලින් ෆෑන් එකට යටින් තමයි CPU එක පිහිටන්නේ. එතකොට අපි මෙන්න මේ විදිහට ස්ලොට් එක ඕපන් කරලා මෙන්න තියෙන අපතේ CPU එක. මෙන්න මේ සමචතුරස්‍රාකාර උපකරණය. මේ තියෙන්නේ කුඩා උපකරණය පුතේ. මෙයාගෙන් තමයි පරිගණකයේ සියලුම ප්‍රොසෙස් වෙන්නේ, සැකසීම් වෙන්නේ මෙතනින්. මෙයා තමයි පරිගණකයේ මොලේ කියලාත් අපි හඳුන්වන්නේ. On the socket of the motherboard also you have similar two notches. Let me bring the motherboard now. And as you can see, here are the two notches. So, and we also have an arrow over here. ඊට පස්සේ මේ ආකාරයෙන් පුතේ පරිගණකයේ මදර්බෝඩ් එකට මව්පුරුවට සවි කරනවා. And now what you have to do is ඊට පස්සේ පුතේ මෙයාව මෙහෙම තියලා ලොක් කරන්න ඕන. නැත්නම් ලූස් කනෙක්ෂන් වෙන නිසා
check. ඊට පස්සේ මෙයාගේ උඩින් පුතේ අනිවාර්යෙන් කූලින් ෆෑන් එක සවි කරන්න ඕන. මෙයාගේ උඩින් කූලින් ෆෑන් එක සවි වුණේ නැත්නම් Motherboard actually. පරිගණකයේ විනාඩියක්වත් ඔන් එකේ තියෙන්නේ නැහැ ඔටෝමැටිකලි ඕෆ් වෙනවා. මොකද අධික ලෙස උෂ්ණත්වයට ලක්වීමෙන් සේෆ්ටි ෆීචර් එකක් ආරක්ෂක උපාංගයක් විදිහට ආරක්ෂිත උපක්‍රමයක් විදිහට මෙයා නිකම්ම එයා විසින්ම ෂට් ඩවුන් කරගන්නවා. එතකොට මේ විදිහට ෆෑන් එක සම්බන්ධ කරගෙන මේ ෆෑන් එක යටින් තමයි CPU එක තියෙන්නේ. හරිද? එතකොට CPU එක ගැන කතා කරනකොට පුතේ ඉතාමත් විශාල වැඩ ප්‍රමාණයක් මේ CPU එක මගින් සිද්ධ කරනවා. හරිද? සරලව කිව්වොත් මුළු පරිගණකයේම පාලනය රඳා පවතින්නේ මොකක් මතද? මුළු පරිගණකයේම පාලනය රඳා පවතින්නේ පුතේ මේ CPU එක මත. පරිගණකයේම පාලනය රඳා පවතින්නේ මේ CPU මත. එතකොට මේ CPU එක ගත්තාම පුතේ ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. CPU එක ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. හරිද? ඒ කොටස් තුන තමයි අංක 1 ALU අනිවාර්ය විභාගයට ප්‍රශ්න එන කොටස ALU අපි කියනවා arithmetic and logical unit. arithmetic and logical unit ALU අපි සිංහලෙන් කියනවා අංක ගණිතමය සහ තාර්කික ඒකකය. ඊට පස්සේ අංක 2 තමයි CU. CU කියලා කියන්නේ control unit. කියන්නේ පාලන ඒකකය. ඊට පස්සේ අංක 3 එනවා MR. ඒ කියන්නේ memory registers. එතකොට CPU එක ප්‍රධාන වශයෙන් කොටස් 3යි. අපි මෙයාට සිංහලෙන් කියනවා මතක රෙජිස්ටර් කියලා. CPU එක ප්‍රධාන වශයෙන් කොටස් 3යි. එකක් තමයි ALU arithmetic and logical unit. අංක 2 CU control unit. අංක 3 MR memory registers. හරිද? පුතේ මේ ALU arithmetic and logical unit එකෙන් සිද්ධ කරන්නේ පරිගණකයේ සියලුම ගණිතමය සහ තාර්කික ක්‍රියාවන් සිද්ධ කරන්නේ මේ ALU එක මගින්. මොකක්ද එහෙනම් ALU එකෙන් කරන්නේ? පරිගණකයේ සියලුම ගණිතමය සහ තාර්කික ක්‍රියාවන් සිද්ධ කරන්නේ මේ ALU එක මගින්. ඊට පස්සේ පුතේ CU කියන්නේ මොකද්ද? control unit. පරිගණකයේ සියලුම උපාංග පුතේ පාලනය කිරීම සිද්ධ කරන්නේ මේ control unit එක මගින්. පරිගණකයේ සියලුම උපාංග පාලනය කිරීම සිද්ධ කරනවා මේ control unit එක මගින්. ඊට පස්සේ පුතේ මතක රෙජිස්ටර් වලින් සිද්ධ කරන්නේ මේ සකස් කිරිල්ලට. දැන් සකස් කිරීමට යන data තියෙනවනේ. මේ data తాවකාලිකව තියාගෙන ඉන්න එක. එයා පුතේ queue එකේ තියාගෙන පොලිමේ තියාගෙන තමයි CPU එකට data ඇතුළත් කරන්නේ. උදාහරණයක් විදිහට මෙන්න මේ රූප සටහන බලන්න පොඩ්ඩක්. මෙන්න මේ රූප සටහන. දැන් ඔයාලට පේනවා මෙන්න මේ රූප සටහන. හරිද? දැන් මෙතනින් පුතේ ආදානුපාංග මගින් දැන් මම ඔයාලට කිව්වා මේ සියලුම මාතෘකා කතා කරලා ඉවරනාට පස්සේ තමයි මම මේක පැහැදිලි කරන්න කියලා. ආදානුපක්‍රම මගින් දත්ත ඇතුළත් කරනවානේ. ප්‍රධාන මතකය කියන්නේ පුතේ RAM එකට. හරිද? RAM එකට ගියාට පස්සේ මේ RAM එකෙන් පුතේ ඊට පස්සේ එන්නේ CPU එකට. මේ තියෙන මධ්‍ය සැකසුම් මේකකයට. එතකොට මධ්‍ය සැකසුම් මේකකයේ පුතේ කොටස් තුනක් තියෙනවානේ. මොනවද ඒ කොටස් තුන? එකක් තමයි අංක ගණිතමය හා තාර්කික ඒකකය. එතකොට සියලුම ගණිතමය සහ සැකසීම් කරන්න මෙන්න මෙයා මගින්නේ. එතකොට පුතේ මෙන්න මෙයා තුලට යන දත්ත. එහෙම නැත්නම් අංක ගණිතමය හා තාර්කික ඒකකයට යන දත්ත తాවකාලිකව මතකයේ තබා ගැනීම තමයි මේ memory registers නැත්නම් register තුලින් සිද්ධ කරන්නේ. එතකොට අපි දැන් දත්තයක් ඇතුළත් කරාට පස්සේ දත්තේ තොරතුරක් බවට පත් වෙනවනේ. එතකොට ඇතුළත් කරන දත්තේ සහ සකස් කරපු තොරතුරු සියලුම දේවල් එයා తాවකාලිකව මතකයේ තබා ගැනීම සිද්ධ කරනවා. අපි ඒ ගැන වැඩි දුරට තව කතා කරමු. ලයන් තරුවක් දාලා මධ්‍ය සැකසුම් මේකක යටතේ
මධ්‍ය සැකසුම් ඒකකය ප්‍රධාන වශයෙන් මධ්‍ය සැකසුම් ඒකකය ප්‍රධාන වශයෙන් පරිගණකයේ මොලය ලෙස මධ්‍ය සැකසුම් ඒකකය ප්‍රධාන වශයෙන් පරිගණකයේ මොලය ලෙස හැඳින්විය හැක. මධ්‍ය සැකසුම් ඒකකය ප්‍රධාන වශයෙන් පරිගණකයේ මොලය ලෙස හැඳින්විය හැක. මොලය ලෙස හැඳින්විය හැක. ඒකට පුතේ ඒකටම මෙම ඒකකය මෙම ඒකකය මෙම ඒකකය මෙම ඒකකය කොටස් 3කින් සමන්විත වේ. මෙම ඒකකය කොටස් 3කින් සමන්විත වේ. පුතේ මොකක්ද අංක 1? අංක 1 තමයි අංක ගණිතමය හා තාර්කික ඒකකය. arithmetic and logical unit ALU කියලා කෙටියෙන් හඳුන්වනවා. අංක 2 පාලන ඒකකයේ control unit. අංක 3 register. අපි memory registers කියලාත් කියනවා. වරන් ඇතුළේ මෙයාවත් දාගන්න. ඊළඟ අංක 1 2 3 memory registers. මේ තුන ලියන්න.
හොඳයි පුතේ දාගන්න මාතෘකාව අංක ගණිතමය හා තාර්කික ඒකකය. අංක ගණිතමය හා පුතේ හිස් බණුව කියලා කියන්නේ මේ හෙඩ්ෆෝන් එකට හිස් බණුව හෙඩ්ෆෝන් එක හෑන්ඩ් ෆ්‍රී එක කියලා අපි කියන්නේ හෙඩ්ෆෝන් එක හෑන්ඩ් ෆ්‍රී හෙඩ්ෆෝන් ඊට පස්සේ ඉයර්බඩ්ස් කොහොම හෙඩ්ෆෝන් මොඩල් තමයි. හොඳයි පුතේ මේ අංක ගණිතමය හා තාර්කික ඒකකයෙන් සිද්ධ කරන්නේ සියලුම ගණිතමය සහ තාර්කික ක්‍රියා. හරිද? සියලුම ගණිතමය සහ තාර්කික ක්‍රියාවන් සිද්ධ කරනවා මේ අංක ගණිතමය හා තාර්කික ඒකකයේ මගේ. ලියන්න තරුවක් දාලා සියලුම ගණිතමය සහ තාර්කික ක්‍රියාවන් 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 සිදු කරනු ලබන්නේ සියලුම ගණිතමය සහ තාර්කික ක්‍රියාවන් සිදු කරනු ලබන්නේ මෙම ඒකකය තුලය. මෙම ඒකකය තුලය. මෙම ඒකකය තුලය. හොඳයි පුතේ. එතකොට පාලන ඒකකයෙන් මොකද්ද කරන්නේ? පුතේ පාලන ඒකකයෙන් තමයි කරන්නේ පරිගණකයේ සියලුම උපාංග වෙතට පාලන සංඥා නිකුත් කිරීම සිද්ධ කරන්නේ මේ පාලන ඒකකයේ මගින්. හරිද? දාගන්න ඊගා මාතෘකාව පාලන ඒකකය control unit CU control unit
පාලන ඒකකය. ලියන්න තරුවක් දාලා පරිගණකයේ සියලු උපාංග වෙත පරිගණකයේ සියලු උපාංග වෙත පරිගණකයේ සියලු උපාංග වෙත පාලන සංඥා නිකුත් කිරීම මෙමගින් සිදු කරනු ලබයි. හොඳයි ඊට පස්සේ පුතේ මතක රෙජිස්ටර් යන මෙමරි රෙජිස්ටර්ස් මේ වචන දෙකම භාවිතා වෙනවා. එක ටිකක් අවබෝධයෙන් ඉන්න. රෙජිස්ටර් කියලාත් කියනවා මතක රෙජිස්ටර් කියලාත් කියනවා. රෙජිස්ටර් යටතින් දාගන්න රෙජිස්ටර් වලින් පුතේ මොකද්ද කරන්නේ? අපේ මේ රූප සටහන බලලා අවබෝධයකට එන්න මෙන්න රෙජිස්ටර් වලින් මොකද්ද කරන්නේ පුතේ? මේ අංක ගණිතමය හා තාර්කික ඒකකයට අංක ගණිතමය සහ තාර්කික ඒකකයට අවශ්‍ය කරන දත්ත තියෙනවානේ. ඒ දත්ත తాවකාලිකව මතකයේ තබා ගැනීම තමයි පුතේ මේ රෙජිස්ටර් තුලින් සිද්ධ කරන්නේ. ඒ කියන්නේ අතරමැදියෙක් විදිහට ක්‍රියාත්මක වෙනවා. හරිද? ලියන්න තරුවක් දාලා එනොද තරුවක් දාලා අංක ගණිතමය සහ තාර්කික ඒකකයට අංක ගණිතමය සහ තාර්කික ඒකකයට අවශ්‍ය කරන දත්ත සහ සැකසූ තොරතුරු తాවකාලිකව
తాවකාලිකව මතකයේ තබා ගැනීම මෙයින් සිදු කරනු ලබයි. මතකයේ තබා ගැනීම මෙයින් සිදු කරනු ලබයි. එනම් අතරමැදියෙකු ලෙස ක්‍රියා කරනු ලබයි. එනම් අතරමැදියෙකු ලෙස ක්‍රියා කරනු ලබයි. මේ පැත්තට පුතේ පොඩි වැස්සක් යනවා මේ පොඩි කියන සාමාන්‍ය වැස්සක් මේ මාව ඩිස්කනෙක්ට් වුණොත් එහෙම ඔයාලා අයින් වෙන්න එපා පොඩ්ඩක් ඉන්න මම ෆෝන් එකෙන් හරි ඇවිල්ලා වාට මේ එනවා අපහු හොඳයි අපි දැන් මෙයා ගැන කතා කරලා ඉවරනේ මධ්‍ය සැකසුම් මේකක දැන් පුතේ අපි මේ කතා කරන්නේ මෙන්න මේ වගුව ගැන මෙන්න මේ සටහන ගැන තමයි අපි දැන් කතා කරන්නේ හරිද දැන් මේකේ කොටසින් කොටස කතා කරලා ඉවර කරා ඉස්සලා කතා කරා ආදාන උපක්‍රම ඊට පස්සේ ප්‍රතිදාන උපක්‍රම කතා කරලා ඉවර කරා මධ්‍ය සැකසුම් මේකකය අපි දැන් කතා කරලා ඉවර කරා අපිට ඊගාවට කතා කරන්න තියෙන පුතේ මේ ප්‍රධාන මතකය කියන එක සහ මේ ද්විතීයික මතකය මෙන්න මේ දෙන්න ගැන තමයි ඊගාවට අපිට කතා කරන්න තියෙන්නේ හරිද එතකොට මේ දෙන්නත් කතා කරලා ඉවරුණාට පස්සේ පුතේ අන්න අපිට පුළුවන් මෙන්න මේ රූප සටහන හරියට තේරුම් ගන්න දැන් මේ රූප සටහන තේරුම් කරන්න ගියොත් එහෙම ඔයාලට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. හරිද? එහෙනම් අපි දාගමු මාතෘකාව මොකක්ද? ප්‍රධාන මතකය main memory. දාගන්න මාතෘකාව ප්‍රධාන මතකය main memory. අපි මෙයාට ප්‍රාථමික මතකය කියලා කියනවා. ස්ලෑෂ් එකක් දාලා දාගන්න පුතේ ප්‍රාථමික මතකය. ප්‍රාථමික මතකය හොඳයි පුතේ මේ ප්‍රාථමික මතකය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා ඒ කොටස් දෙක තමයි RAM ROM ඉස්සර පුතේ කැෂ් මෙමරි එකක් ගත්තා නමුත් දැන් කැෂ් මෙමරි එක අපි වෙනමම තමයි හඳුනා ගැනීම සිද්ධ කරන්නේ දැන් ඔයාලට තව වැඩක් තියෙනවා කරන්න හරිද මම මේක ගිය සතියේත් ඔයාලට කිව්වා ඔයාලට පුතේ ටියුට් එකක් දීලා තියෙනවා
හරිද? මේ මාසෙට අදාළව ටියුට් එකක් දීලා තියෙනවා. මේ තියෙන්නේ ටියුට් එක. මේ ටියුට් එක ඔයා සම්පූර්ණ කරලා මට WhatsApp වලින් එවන්න ඕන. මේ ටියුට් එක කරන්න අවශ්‍ය සියලුම දේ අපි පොතේ කරලා තියෙන්නේ. මේ දැන් පරිගණක දෘඩාංග මොනවද? input device මේ තියෙන්නේ. input device ඊට පස්සේ මුද්‍රණ යන්ත්‍ර ඊට පස්සේ පරිගණක තිර මුද්‍රණ යන්ත්‍ර මේ තියෙන්නේ. ඊට පස්සේ මෙන්න CPU මෙන්න ටියුට් එකේ තියෙන CPU සඳහාරු පින්තූර CPU බෙදෙන ප්‍රධාන කොටස් තුන ඊට පස්සේ මදර්බෝඩ් එක අපේ ඊගාව කොටස උතේ මදර්බෝඩ් එකේ තියෙන ස්ලොට් මේ RAM එක දාන එක දැන් මේක වෙනම සාකච්ඡා කරනවා ඔයාලා මට මේ සම්පූර්ණ කරන්න ලියන්න තියෙන කොටස් ටික තියෙන්නේ අන්නේ කොටස් ටික මට ලියලා එවන්න ඕන හරිද මට මේක හම්බුනේ නැත්නම් පුතේ group වලින් ඔයාලා ඉවත් වෙයි හරිද group වලින් ඉවත් වීම සිද්ධ වෙයි දැන් ඔයා කෙනෙක්ට හිතෙන්න පුළුවන් group එකෙන් අයින් වුණාට කමක් නැහැ මං විතරක් අය පන්ති කරන්නේ ඕන තරම් ඉන්නවනේ යන්න පුළුවන් කියලා ගැටලුවක් නැහැ එහෙමනොත් යන්න මේ වැඩ කළ level නැත්නම් group වලින් අයින් කරනවා නිකන් තියාගෙන ඉඳලා තේරුමක් නැහැ සල්ලි ගෙවල නම් ගෙවපු සල්ලිත් ආපහු දෙන්න group වල නම් තියාගන්නේ නැහැ වැඩ කරන්නේ නැතුව ඒක හොඳට මතක තියාගන්න ඊළඟ දේ තරවක් දාලා පරිගණක මතකයට පරිගණක මතකයට ඔව් ටියුට් එක සම්පූර්ණ කරන්න ඕන ඔව් ගම් පහින් ගන්න පුළුවන් පරිගණක මතකයට ඍජුවම ප්‍රවේශ විය හැකි පරිගණක මතකයට ඍජුවම ප්‍රවේශ විය හැකි මතකය ප්‍රධාන මතකය ඇලීරක් ප්‍රාථමික මතකය ලෙස හඳුන්වයි. ප්‍රධාන මතකය ඇලීරක් ප්‍රාථමික මතකය ලෙස හඳුන්වයි. පුතේ ප්‍රධාන මතකය කියලා දාගන්න මේ සසම්භාව්‍ය පිවිසුම් මතකය සහ පඨන මාත්‍ර මතකය මේ දෙන්නව දාගන්න.
හරිද? සර් මට ඒ ටියුට් එක හම්බුන්නේ නැහැ. කාටද හම්බුන්නේ නැත්තේ? මට පොඩ මැසේජ් එකක් දාන්න. මේ දවස්වල තැපැල් සේවය නම් වැඩ නැත. පුළුවන් විදිහකින් PDF එකක් හරි දාන්න ගැටලුවක් නැහැ. සර් වහිනවනේ තදින්. මෙහාටත් වහිනවා ඇති. දැන් මේ දවස් දෙකක් විතර දැන් ඔයාලට නම් හොඳ වෙලාවට අවුලක් වුණේ නැහැ. දැන් 11 වසර පන්තියෙම දවසක් විතර මග ඇරුණා. ඉරිදා ඉඳන් හරියට පන්තියක් කරගන්න ඕනේ නැහැ. ඉරිදාත් වැස්ස, සඳත් වැස්ස, අඟහරුවාදාත් වැස්ස, මේ අදත් වැස්ස. වැස්ස බල බල ඉන්න වෙන්නේ නැහැ. දැන් කම්පියුටරේ දෙපාරක් පිච්චුණා අකුණු වලට. ගැටලුවක් නැහැ මේ. සෙනුරි මට මැසේජ් එකක් දාන්න පන්තියට වල. හොඳයි පුතේ අපි දැන් RAM එක ගැන කතා කරනවා. දාගන්න මාතෘකාව සසම්භාවී පිවිසුම් මතකය RAM. මේ අයහපත් කාලගුණ නිසා තමයි පුතේ දැන් වෙනදා ළමයි 200කට කිට්ටු කරලා ඉන්න පාන්දර පන්ති අද හිටිය ළමයි 100කටත් අඩුයි. කියන්නේ ළමයි 100ක් 120ක් විතර ප්‍රදේශයකට කරන්ට් එක නැහැ. අනිත් පැත්තට දෝරේ ගලා යන්න වහිනවා. ප්‍රධානතම කේස් එක තමයි මේ දවස්වල පාන්දර හැරෙන එක. හැබැයි මේ කට්ට කාගෙන වැඩ කරන කෙනා ඉතින් මේක දිනුම් මේ තරගේ දිනුම්. ඔයා කරන හැමදේම අනිත් හැම ළමයාම කරනවා. ඔන්ලයින් ක්ලාස් යනවා, කනවා, බොනවා, නිදා ගන්නවා, ඒක හැමෝම කරනවා. එතකොට මේ හැමෝටම වඩා අපි ටිකක් වෙනස් දෙයක් කරොත් එහෙනම් අපිට වෙනස් ප්‍රතිඵලයකට යන්න පුළුවන්. ඔයාලා සිලබස් එක පුතේ දැන් ඔයාලගේ පාඩම් 9ක් තියෙනවනේ. 10 වසර පාඩම් 9යි, 11 වසරට පාඩම් 6ක් තියෙනවා. O level කියලා කියන්නේ පාඩම් 15ක්. ඔයාලා විභාගයට යනකොට පුතේ මේ 15ම තුන් පාරකට වඩා කෙරලා යන්නේ. හරිද? ඒ කියන්නේ 45 වතාවට වඩා කෙරලා යන්නේ. දැන්ටමත් එහෙමනේ. තියරි පන්තිය වෙනම කරනවා, රිවිෂන් පන්තිය වෙනම කරනවා, පේපර් ක්ලාස් එකේ වෙනම කරනවා. ඒ විදිහට. හරිද? සසම්භාවී පිවිසුම් මතකේ RAM එක. පුතේ මේ RAM එකෙන් කරන්නේ සකස් කරන්න යොමු කරන තෙක් දත්ත తాවකාලිකව මතකයේ තියාගන්න එක. හරිද? මේ සියලුම දේවල් අපිට මතක තියාගන්න ලේසි මෙන්න මේ රූප සටහනේ. මෙන්න මේ රූප සටහනේ. මෙන්න මෙයාව මතක තියාගන්න මම මෙයාව මතක තියාගන්න විදිහ ඊගා දවසේ කියලා දෙන්නම්. ඊගා දවසේ තව දවස් දෙකක් ඇතුළත කියලා දෙන්නම්. මොකද මේ කොටස් ඔක්කොම ඉවර කරන්න ඕනේ මෙයා මතක තියාගන්න. දැන් අපේ input device වලින් ඉන්නේ පරිගණකයේ තුලට දත්ත ඇතුළත් කරන්නේ. මේ ඇතුළත් කරන දත්ත පුතේ දැන් සකස් සැකසීමකට ලක් වෙන්න එපා. කොහෙන්ද සැකසීමකට ලක් වෙන්නේ? මෙන්න මේ මධ්‍ය සැකසුම් මේකකයේ මගින්. හරිද? එතකොට මධ්‍ය සැකසුම් මේකකයේ මගින් සැකසීමට යොමු වෙනකොට පුතේ මේ මධ්‍ය සැකසුම් මේකකයට යන්නේ ප්‍රධාන මතකයේ හරහා. ඒ කියන්නේ RAM එක හරහා තමයි යන්නේ. එතකොට මධ්‍ය සැකසුම් මේකකයේ තුලට සකස් කිරීමට යොමු කරන තෙක් తాවකාලිකව මතකයේ තියාගන්න එක තමයි පුතේ RAM එක තුලින් සිද්ධ කරන්නේ. සහ සකස් කරාට පස්සේ පුතේ ප්‍රතිදාන උපක්‍රම වලින් ප්‍රතිදානය කරනකන් తాවකාලිකව මතකයේ තියා ගැනීම මේ RAM එක තුලින් සිද්ධ කරනවා. ලියන්න තරුවක් දාලා RAM එක තුලින් RAM එක යටතේ ලියන්න තරුවක් දාලා RAM එක යටතේ ලියන්න සකස් කිරීමට යොමු කරන තෙක් සහ සකස් කිරීමට යොමු කරන තෙක් දත්ත සහ
සකස් කිරීමට යොමු කරන තෙක් දත්ත සහ සකස් කිරීමට යොමු කරන තෙක් දත්ත සහ සකස් කළ තොරතුරු සකස් කළ තොරතුරු සකස් කළ තොරතුරු සකස් කළ තොරතුරු తాවකාලිකව මතකයේ තබා ගැනීම తాවකාලිකව මතකයේ තබා ගැනීම తాවකාලිකව මතකයේ තබා ගැනීම తాවකාලිකව මතකයේ තබා ගැනීම කොමර්ෂල් බැංක් එකෙන් පුතේ වෙනම කොම් බැංක් කියලා ඇප් එකක් තියෙනවා. HNB ළගේ තියෙනවා HNB online banking කියලා DFCC ළගේ තියෙනවා virtual wallet. ඊට පස්සේ සම්පත් ළගේ තියෙනවා සම්පත් විශ්ව. මෙහෙමයි මේ දවස්වල ඉතින් ටවුන් යන්න බෑනේ. සල්ලි ගෙවන්න හදිස්සියක් නැහැ. ඔයාලා නිදහසේ ඒක කරන්න දැන් මගේ පන්ති තුල මම එහෙම මේ දැන් ඔබ දන්නා පුතේ දැන් මගේ පන්ති වල මම මයික් එකත් ඔන් කරනවා. හරිද? පාන්දරත් අද පාන්දරත් ඔන් කරලා තිබ්බේ. එතකොට ඔයාලගේ පන්තියේත් මයික් එක ඔන් කරනවා. මේ මයික් එක ඔන් කරනකොට සමහර වෙලාවට එකපාරට කවුරු හරි පිටතින් ඇවිල්ලා නොගැලපෙන වචනයක් කියන්න පුළුවන්. මොකක් හෝ මාව අපහසුතාවයට පත් වෙන යමක් කියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරිද? මොකද ඒ වගේ දේවල් වෙන්න දැන් මට පහුගිය කාලෙම වුණානේ. ඒ වෙන්න මම තව ශක්තිමත් වෙන එක වෙන්නේ. හරිද? එතකොට ඔයාලත් ඒක මතක තියාගන්න. එහෙම දෙයක් කවුරු හරි මයික් එක ඔන් කරලා මොනවා හරි කිව්වොත් ඔයාලා ගණන් ගන්න එපා. ඇගේ වදින්නේ නැහනේ. අපි එහෙම රිමූව් කරලා දාමු. අනිත් එක පුතේ මගේ පන්ති වල ගන්නකොට ওই පින්තූරේ බලලවත් සල්ලි දැන් ගොඩක් පන්ති වල එහෙමනේ. Zoom එකට ලොග් වෙච්ච ගමන් waiting room එක දානවා. සල්ලි ගෙවලා නම් විතරයි ඇඩ්මිට් කරන්නේ නැත්නම් පන්තියට ගන්නෙත් නැහැ. හරිද? නමුත් මම දන්නවා මගේ පන්තියට එන ළමයි කිසිම වංචාවක් කරන්නේ නැහැ. මුදල් ගෙවන්න ප්‍රමාද වෙන්න පුළුවන්. නමුත් ප්‍රමාද වෙලා හරි ඒගොල්ලෝ ගෙවනවා. ඒක මම දන්නවා. හරිද? එතකොට ඒ නිසා පුතේ එහෙම ඔයාට අවහිර කිරීමක් අපි කරන්නේ නැහැ. දැන් මේ දවස්වල කොහොමද මුදල් ගෙවා ගන්න තිය එළියට බහ ගන්නවත් බෑනේ. ගැටලුවක් නැහැ. ඔයාට පුළුවන් වෙලාවට එළියට යන්න පුළුවන් වුණාම මුදල් ගෙවන්න ඒක ප්‍රශ්නයක් නැහැ. මුදල් ගෙව නැහැ කියලා කිසිම කෙනෙක් ගෲප් වලින් අයින් කරලවත් නැහැ. හැබැයි ගෲප් වලින් අයින් කරනවා මේ මෑත කාලේනේ ළමයි 100කට වැඩියෙන් අයින් කරා. වැඩ කරලා ලෙවල නැත්නම් ගෲප් වලින් අයින් කරනවා. ඒක හොඳට මතක තියාගන්න. එතකොට පුතේ මොකද්ද? අපි අවසානයේ කිව්වේ behind the admin මොකක්ද අවසානයේ කිව්වේ? සකස් කිරීම යොමු කරන තෙක් දත්ත සහ සකස් කළ තොරතුරු తాවකාලිකව මතකයේ තබා ගැනීම. අන්න తాවකාලිකව මතකයේ තබා ගැනීම RAM තුලින් සිදුවේ. බෝඩ් එක නටනවා වගේලු. ඒ මං අයින් වුණේ හින්දා නටන්නේ. ඒ කැමරාව ફોකස් වෙනවා එකයි ඒ. RAM තුලින් සිදුවේ. ඔද මේ RAM එකේ තියෙන විශේෂත්වයක් තියෙනවා. හරිද? RAM එකේ තියෙන විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි දැන් අපේ හිතන්න සින්දුවක් අහහා හිටියා කියලා හදිසියෙ විදුලිය විසන්ධි වෙලා යනවා. කරන්ට් එක ඔන් කරපුවාට පස්සේ ඔයා අහහා හිටපු සින්දුව එවෙලේ ප්ලේ වෙනවද? නැහැ. ඔයා ෆයිල් එකක් කොපි කර කර හිතන්න. නැත්නම් ෆිල්ම් එකක් බල බලා ඉන්නවා.
කරන්ට් එක ගියා හදිස්සියේ. කරන්ට් එක ගිහිල්ලා ආපහු ඔන් කරපුවාම ඒ ෆිල්ම් එක ඔටෝමැටිකලි ප්ලේ වෙන්න පටන් ගන්නවද? නැහැ. අපි විසින් මැනුවල් මොකද කරන්න ඕන? ප්ලේ කරන්න ඕන. ඒ කියන්නේ පුතේ RAM එකේ මතකය තියෙන්නේ කරන්ට් එක තියෙනකොට විතරයි. විදුලි බලය තියෙනකොට විතරයි මෙයාගේ මතකය තියෙන්නේ. විදුලි බලය නැති වුණාට පස්සේ මෙයාගේ මතකය නැති වෙලා යනවා. මෙයාගේ මතකේ නැති වෙලා යනවා. එතකොට පුතේ මෙයාට අපි විශේෂ නමක් කියනවා. හරිද? මෙයාට අපි විශේෂ නමක් කියනවා. ඒ තමයි අපි මෙයාට කියනවා නශ්‍ය මතකය කියලා. අපි මෙයාට කියනවා නශ්‍ය මතකය කියලා. නශ්‍ය මතකය ඉංග්‍රීසියෙන් කියනවා volatile memory කියලා. ඒ කියන්නේ පුතේ විදුලි බලය තියෙනකොට විතරයි මතකයේ තියෙන්නේ. විදුලි බලය නැති වුණාට පස්සේ මතකයේ තියනවද? නැහැ. අපි ඒකට කියනවා volatile memory කියලා. ලියන්න පුතේ මෙහි ඇති දත්ත 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 විදුලි බලය විසන්ධි වූ විට මැකී යන බැවින් මෙහි ඇති දත්ත විදුලි බලය විසන්ධි වූ විට මැකී යන බැවින් විදුලි බලය නොමැති විට මැකී යන බැවින් නශ්‍ය මතකය ඉංග්‍රීසියෙන් කියනවා volatile memory මැකී යන බැවින් නශ්‍ය මතකය volatile memory ලෙස හඳුන්වයි. නශ්‍ය මතකය volatile memory ලෙස හඳුන්වයි. නශ්‍ය මතකය ලෙස හඳුන්වයි. volatile memory යටින් ඉරක් දාගන්න පුතේ නශ්‍ය මතකය volatile memory කියන එක. හොඳයි. පුතේ ඊට පස්සේ දාගන්න මාතෘකාව ROM. ඊට පස්සේ දාගන්න මාතෘකාව ROM එක. පඨන මාත්‍ර මතකය read only memory ROM. පඨන මාත්‍ර මතකය read only memory ROM.
ROM පටන මාත්‍ර මතකය. දරු දැන් මේ පටන මාත්‍ර මතකයේ තියෙනවනේ. හරිද? මේ පටන මාත්‍ර මතකයේ තියෙන විශේෂ ලක්ෂණයක් තියෙන්නේ මෙයාගේ දත්ත විදුලි බලය තිබ්බ නැහැ කියලා වෙනසක් නැහැ. කරන්ට් එක තිබ්බහමත් තියෙනවා නැති වුණාමත් එයා මැකෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට පුතේ පරිගණකයේ BIOS settings කියලා කියන්නේ. BIOS මොනවද මේ BIOS කියන්නේ? BIOS කියලා කියන්නේ පුතේ basic input output system. හරිද? BIOS basic input output system. අපි දැන් කම්පියුටර් එක ඔන් වෙද්දිවා දකිනවා අර කළු පාට තිරයක සුදු පාට අකුරු වලින් වැටෙන්නේ. අන්න ඒ ඔන් වෙන පුතේ BIOS settings එක. හරිද? අපි දැන් පරිගණකයක් ෆෝමැට් කරනකොට ඒ ෆෝමැට් කරන්න අදාළ settings හදන්නෙත් මේ BIOS වලින්. එතකොට මේ BIOS පුතේ ගබඩා කරලා තියෙන්නේ මේ පටන මාත්‍ර මතකයේ තුල. ROM එකේ තමයි තියෙන්නේ. එතකොට මෙයාගේ විශේෂ ලක්ෂණයක් තියෙනවා පුතේ. මෙයාගේ මතකය විදුලි බලය නැති වුණා කියලා මැකිලා යන්නේ නැහැ. අපි යට විශේෂ නමක් කියනවා non volatile memory. non volatile memory කියලා කියනවා. MEMORY. ඒ කියන්නේ නැෂ්‍ය නොවන මතකය. කියන්න පුතේ පරිගණකයේ BIOS settings වරන් ඇතුළේ පුතේ basic input output system BIOS කියලා කියන්නේ මොකද්ද? basic input output system. පරිගණකයේ BIOS settings basic input output system. පරිගණකයේ BIOS settings basic input output system. BIOS settings basic input output system. තැන්පත් කර තිබෙන්නේ පටන මාත්‍ර මතකයේ තුලය. තැන්පත් කර තිබෙන්නේ පටන මාත්‍ර මතකයේ තුලය. පටන මාත්‍ර මතකයේ තුලය. ඒකට පුතේ මෙයාගේ තියෙන විශේෂත්වය තමයි මොකද්ද? මෙයාගේ තියෙන දත්ත විදුලි බලය නැති වුණා කියලා ගැටලුවක් නැහැ, මැකී යන්නේ නැහැ. ලියන්න ඒකටම මෙහි තිබෙන දත්ත මෙහි තිබෙන දත්ත විදුලි බලය නොමැති විට මෙහි තිබෙන දත්ත විදුලි බලය නොමැති විට මැකී නොයන බැවින්
අපි උදේ විශේෂ නමක් කියන non volatile memory නැශ්‍ය නොවන මතකයේ ලෙස හඳුන්වයි. ඉංග්‍රීසි එකක් දාගන්න. මේකේ නොවන බැවින් නැශ්‍ය නොවන මතකය. නැශ්‍ය නොවන මතකයේ ලෙස හඳුන්වනු ලබයි. හොඳයි. මම හිතනවා පුතේ අද අපි ගොඩක් කරා. ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. මේ මට ඔයාලා සියලු දෙනාම අර ටියුට් එකේ ලියන ටික සම්පූර්ණ කරලා මට ඒක ෆොටෝස් අරගෙන එවන්න. ප්‍රශ්න තියෙනවා මට කෝල් එකක් දෙන්න. අද රෑ පේපර් ක්ලාස් එක තියෙන්න නියමිතයි. හදිසිය හරි මොකක් හරි දෝෂයක් ආවොත් එහෙම මම රෙකෝඩින් එකක් හරි මොකක් හරි එකට විකල්පයක් දෙන්න. නමුත් ලොකුවට ආබාධයක් නැහැ කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොකද නැත්තම් පන්ති කරන්න වෙන්නේ නැහනේ. තදටම ගෙරුවොත් විතරක් පන්තිය කරන්නේ නැහැ. නැත්තම් කරනවා. හෙට උදේ පාන්දර පන්තියක් පැවැත්වෙනවා. අද හවස 5න් පස්සේ අද උගන්වපු. ඒ කියන්නේ මෙතෙක් කල පාන්දර පන්තියේ මම දැන් ප්‍රෝග්‍රෑමින් කොටසනේ කරන්නේ. ඒ ප්‍රෝග්‍රෑමින් කරපු කොටසේ පළවෙනි කොටසේ සිට අද වෙනකන් කරපු සියලුම කොටස් ටික ඔයාගේ group එකට මම නිකුත් කරනවා. ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් මේක අනිච්ච කිසි ගැටලුවක් නැහැ වටේටම share කරලා දාන්න. කවුරුන් හරි ඉගෙන ගන්නවා නම් එච්චරයි වෙන්න ඕන. මේ මාසේ පුතේ 30 31 වෙනකොට මේ මාසයේ පුරාවට මේ කියන්නේ පළවෙනිදා සිට අපි මේ මාසේ උගන්වපු ඒ කියන්නේ මේ පන්තියේ repeat නැවත විකාශනයේ link ටික ඔයාලට වෙනමම පැහැදිලිව පිළිවෙලට හදලා ගන්න. හරිද? එහෙනම් මෙතනින් පන්තිය නතර කරනවා පුතේ. සියලු දෙනාටම ආයුබෝවන් බුදු සරණයි. සුබ දවසක් වේවා. ප්‍රශ්නයක් තිබ්බොත් කෝල් එකක් දෙන්න. පරිස්සමට ගෙදරට වෙලා ඉන්න.